දන්න දේවල් තමයි ගොඩක්ම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලාම අපි කතා කරොත් අපිට විෂ සහිත දෂ්ටන ගැන තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට විෂ සහිත දෂ්ටන අපි සාමාන්‍යයෙන් අපි දකින්නේ සර්පයි එකක්. අනිත් අය තමයි ආන්ත්‍රොපෝඩ්ස්ලා. කියන්නේ සංදිපාදිකයෝ. කියන්නේ ගෝනුස්සෝ, පත්තෑයෝ වගේ කට්ටිය. අනිත් කට්ටිය තමයි ඉන්සෙක්ට්ලා. කියන්නේ අපේ ඊමැස්සෝ, බඹරු ඒ කොටවල ටික තමයි අපිට ප්‍රධාන වශයෙන්ම ලංකාවේ සර්ප දෂ්ටන, විෂ සහිත දෂ්ටන කියලා අපිට දකින්න ලැබෙනවා. ඒකට මුලින්ම මේ මට පැවදිච්ච මාතෘකාව තමයි ප්‍රථමාධාර සහ සර්ප දෂ්ටන වළක්වා ගැනීම කියන්නේ. මම හිතුවා ඊට අමතරව තව චුට්ටක් දේවල් ඒක විතරක් කතා කරොත් බෝරින් වෙයි කියලා මම පොඩ්ඩක් අනිත් තොරතුරුත් ඇතුළත් කරා. එතකොට අපි ගත්තොත් සර්පයෝ ගැන මුලින්ම කතා කරොත් ලංකාවේ සර්පයෝ කියන උරගයෝ හැමෝම දන්නවා ඒක. උරග විශේෂ 99ක් විතර වගේ ලංකාවේ ඉන්නවා. 99ක් විතර අලුතෙන් හොයාගත්ත ඇත්ත 96ක් තමයි කලින් තිබුණේ 99ක් විතර වගේ ඉන්නවා. ඒකෙන් ඇත්තටම අපිට වැදගත් සර්පයෝ විශේෂ සර්පයෝ ඉන්නේ 35ක් විතර වගේ. ඒ 35ට ඇතුළත් වෙනවා මේ මූදු සර්පයෝ. විශාල ප්‍රමාණයක්. කියන්නේ මූදු සර්පයෝ 20ක් විතර වගේ ওই පොළට ඇතුළත්. ඊපස්සේ ඉතුරු කට්ටියකින් අපි ගත්තාම මද විශේෂ සර්පයෝ ඉන්නවා සහ උග්‍ර විශේෂ. ලංකාවේ ඉන්න උග්‍ර විශේෂ සර්පයෝ බොහොම සුළු පිරිසයි ඉන්නේ. අනිත් අය ඔක්කොම මද විශේෂ. එතකොට උග්‍ර විශේෂ සර්පයෝ හැටියට අපිට ගණන් ගන්න ඉන්නේ නායක. කියන්නේ කෝබ්‍රා කියන කෙනා. අනිත් එක්කෙනා තිප්පොලක රසල් සොයිප් කියන කෙනා. අනිත් අය කරවලු දෙන්නේ. මුදු කරවලා සහ තෙල් කරවලා. අනිත් එක්කෙනා සෝස් ස්කේල් වයිප්. එහෙම නැත්නම් වැලි පොළඟ කියන කාණ්ඩ පහ තමයි ප්‍රධාන වශයෙන් අපිට මේ අවට හම්බෙන අය ඉන්නේ. අනිත් අය මුදු කට්ටිය තමයි ගොඩක් අය ඉන්නේ. එතකොට ගත්තාම ඇයි මේ සර්ප දර්ශනය ගොඩාක් වැදගත් කියලා අපි කතා කරොත් ලංකාවේ සාමාන්‍යයෙන් වසරකට 61000ක් විතර වගේ ස්පිරිතාල වල වාර්තා වෙනවා සර්ප දර්ශන. එතකොට වෙද මහත්තයා ගාවට යන ප්‍රමාණයත් අපි එකතු කළොත් මම හිතන්නේ ලක්ෂයක් විතර වගේ අවුරුද්දකට සර්ප දර්ශන වලට ප්‍රතිකාර ගන්නවා. හැබැයි දැන් ඔය සර්ප දර්ශන ටික ගත්තාම ඕකේ 127ක් විතර වගේ 4න් එකක් විතර වගේ ප්‍රමාණයක් තමයි විෂ සර්ප දර්ශන හැටියට ගණන් ගන්නේ. විශාල ප්‍රමාණයක් නිර්විෂ සර්පයෝ කාපුවයි තමයි ස්පිරිතාල වලට එන්නේ. ඔය 127 නුත් අපි ගත්තොත් එහෙම මරණ සංඛ්‍යාව සාමාන්‍යයෙන් 800. දැන් 700ක් විතර වගේ තමයි පෞද්ගලික අවුරුද්දේ. ඒකත් ප්‍රධාන වශයෙන් ඔය 700 ගත්තාම 795ක් මරණ වලට හේතුව තමයි කෝබ්‍රා, නයා, රසල් සොයිප් සහ මුදු කරවලා සහ තෙල් කරවලා. ඔය හතර දෙනා අතර තමයි ඔය 95ම බෙදලා තියෙන්නේ. දැන් අපේ වැලි පොළක හිටියට වැලි පොළක කියන්නේ සෝස් ස්කේල් වයිප් එකේ දෂ්ටන සීමා සහිතයි. නමුත් මාරාන්තිකයි. නමුත් එච්චර ප්‍රමාණයක් අපිට වාර්තා වෙලා නැහැ. එතකොට මම පොඩ්ඩක් මේගොල්ලෝ ගැන අහම මේකට දැන් ඇත්තටම සර්ප දර්ශන පෞද්ගලික කාලේ වැඩි වෙලා තියෙනවද කියලා ගත්තොත් එහෙම ලොකු වාර්තාවක් නැහැ. දර්ශන ප්‍රමාණය වැඩි වුණා කියන. මේක ඇත්තටම දැන් වක් වෙලාවට වැඩිපුරම සර්ප දර්ශන අපිට වාර්තා වෙන්නේ ගොවිතැන් කටයුතු අලුතෙන් පටන් ගන්න දවස්වල. වැඩි හරියක් ලංකාවේ සිදුවන සර්ප දර්ශන 85ක් මොකක් හරි ගොවිතැන් කටයුත්තක් එක්ක සම්බන්ධයි. එහෙම නැත්නම් කොහොම කලාතුරකින් ওই ට්‍රිප් එකක් යන කෙනෙක්ව, කැලේ යන කෙනෙක්ව, කැලේ යන දඩේම යන කෙනෙක්ව ඒගොල්ලෝ ගාපු ඒවා වාර්තා වෙනවා. එතකොට අපි ගත්තොත් දැන් සර්පයව ඇත්තටම අඳුර ගන්න පුළුවන් නම් හොඳයි විස සර්පයෝ. නමුත් නිකන් සරල පොදුවේ අනිත් අයට නම් කිව්වොත් විස සර්පයෙක් අඳුර ගන්න ලක්ෂණ ටිකක්. يعني හැමෝම ඒ සතාව ස්පෙસિෆිකලිම අඳුර ගන්න පුළුවන් නම් වඩා වැදගත්. නමුත් සාමාන්‍ය පොදු ලක්ෂණ ටිකක් තියෙන විස සර්පයෙක්ගේ. එකක් තමයි ඒගොල්ලෝ රවුම්. අර පැතලි සර්පයෝ තියෙනවනේ. මේගොල්ලෝ රවුම්. අනිත් එක හිසයි කඳයි ගත්තොත් මේගොල්ලන්ගේ හිසයි කඳයි වෙන් කරලා හරියට අඳුර ගන්න පුළුවන්. يعني බෙල්ලක් වගේ එකක් තියෙනවා මේගොල්ලන්ගේ. අනිත් සර්පයෝ සමහර වෙලාවට තනි කරම සිලින්ඩරේ වගේ අය. ඒගොල්ලන්ගේ හිසයි කඳයි සමහරවිට ඔළුව කොයි පැත්තද කියලා අඳුර ගන්නත් බැරි වෙනවා. දෙපක් නයි වගේ අය ගත්තාම උල්ලා කියලා ඉන්න කන උල්ලා එහෙම කියන සතු වගේ සර්ප පොඩේම ඉන්නවා. උන්ගේ ඔළුවයි කඳයි පැත්ත කොහේ හොයාගන්නත් බැහැ. එතකොට අනිත් එක ගත්තාම ඇඟේ තියෙන කොරළ. ඇඟේ තියෙන කොරළයි ඔළුවේ තියෙන කොරළයි මේගොල්ලන්ගේ පොඩි වෙනසක් තියෙනවා. ඔළුවේ කුඩා කොරළ තමයි තියෙන්නේ විස සර්පයෙක්ගේ. අනිත් අයගේ මේ ඇඟේ ලොකු ලොකු කොරළ තියෙන්නේ. ඔළුව සාමාන්‍යයෙන් ත්‍රිකෝණාකාර හැඩයකට හුරුයි. ඒක තමයි විස සර්පයෙක්ව දල වශයෙන් අඳුර ගන්න පුළුවන්. අනිත් එක වල්ගේ දිහා බැලුවොත් දැන් ඔය ගැරඩියාගේ ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ වල්ගේ හීනි දිගට. නමුත් විස සර්පයෙක්ගේ අර කෝන් එකක් වගේ අයිස් කෝන් එකක් වගේ ටක් ගාලා වල්ගේ පොටට ඉවර වෙනවා. ඒකෙන් තමයි සාමාන්‍යයෙන් විස සර්පයෙක්ද නැද්ද කියලා දල වශයෙන් කියන්නේ ලොකු සර්ප කුලයෙන් අඳුර ගන්න පුළුවන් ලේසිම ක්‍රමය. එතකොට මේ කෝබ්‍රා මෙයා තමයි ලංකාවේ ඉන්න එක විස සර්පයෙක්. නාජා කියලා කියන්නේ.
මෙයාගේ සාමාන්‍යයෙන් තියෙන්නේ ස්නායු විෂ. මෙයාගේ දර්ශනයෙන් ඉන්නේ. එතකොට මෙයාගේ දර්ශනයෙන් අපිට ඔය ලේ ගැලීම අරවා මේ වගේ වාර්තා වෙන්නේ නැහැ. මෙයාගේ විෂ සාමාන්‍යයෙන් දෂ්ට කරපු ස්ථානයේ තමයි එන්න පුළුවන් ලෝකල් රියැක්ෂන් කියලා කියන්නේ. එතන විෂ සහිත වෙලා ඒ කාපු තැන ප්‍රශ්න එන්න පුළුවන්. අනිත් එක ඇඟ පුරාම ස්නායු විෂ පැතිරිලා ගැටලු වෙන්න පුළුවන්. ඊට අමතරව මේ නායකයේ තියෙන විශේෂත්වය තමයි යාට විෂ විඳින්න පුළුවන් යම් තාක් දුරට. ඒක සමහර වෙලාවට ඇසට මේ මියුකෝසල් මෙම්බ්‍රේන්ස් කියලා කියන්නේ කට කියන්නේ හැම නැතුව තියෙන අපේ ඒවට ස්ප්‍රේ වුණොත් එහෙම අමහරහා යන්න බෑ මේ විෂ ටිකක් අමාරුයි. නමුත් මියුකෝසල් මෙම්බ්‍රේන්ස් හරහා මේක යන්න පුළුවන්. ඒක මාරාන්තික වෙන්න පුළුවන්. විශේෂයෙන් ඇසට ගියොත් එහෙම මේ ඇස් අන්ධ වෙන්න පුළුවන් මේ සර්පයෙක්ගේ. හුඟක් වෙලාවට ඒවා අර සාමාන්‍ය දර්ශනයේදී අපි දකින්නේ හුඟක් වෙලාවට ඒ වගේ ඒවා දකින්නේ ඔය අහිකුණ්ඩක කට්ටියම අර ණයව ළඟට ගිහිල්ලා අර පෙන්නනේ ලං කරලා අර පෙන්නන අන්න ඒ වගේ කට්ටියගේ එහෙම අය වාර්තා වෙලා තියෙනවා. එතකොට මෙයාගේ වෙනම එක ගැන මේ තමයි තියෙන්නේ. ඒක ස්නායු විෂ කියන එක මම ඉතින් යාට ගොඩක් කියන්නේ නැහැ. එතකොට දැන් ස්නායු විෂ මේකේ දැන් මරණය සිද්ධ වෙන්නේ කොහොමද කියලා ගත්තොත් එහෙම මේකේ වෙන්නේ මේ අපේ වෙනහලු කියන්නේ රෙස්පිරේටරි කියන්නේ උස්ම ගැනීමේ ක්‍රියාවලිය තමයි මොකක් වෙලාවට අඩපණ වෙන්නේ. ඒ කියන්නේ ඒක ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි මොළයේ තියෙන ස්නායු වලින් උස්ම ගන්න පණිවිඩය දෙන තැන අක්‍රිය වෙන්නේ. රෙස්පිරේටරි සෙන්ටර් කියලා කියන්නේ. එතන අක්‍රිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෙස්පිරේටරි මසල්ස් කියන්නේ උස්ම ගැනීමට හේතු වෙන මාංශ පේශි අක්‍රිය වෙන්න පුළුවන්. මේ දෙකම අක්‍රිය වුණොත් මෙයාගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් අපි. හරි. ඒකට මේ වගේ කට්ටිය අපි වෝඩ් එකේදී අපි දැක්කොත් දකින්නේ ඇස් දෙක බාගෙට වැහිලා යනවා, උස්ම ගන්න වේගය අඩු වෙනවා. ඒ වගේ වෙයි තමයි මේගොල්ලන්ම අඳුරන්නේ. කල්පනා ශක්තිය අඩු වෙනවා. ඒක තමයි විස ඇඟට ගියා කියන එකේ ලක්ෂණ. ඒක ගොඩාක් මම කියන්නේ නැතුව ඉන්නා. ඊගා සර්පය තමයි තිත් පොළක එහෙම නැත්නම් දාර පොළක, ගැට පොළක කියලා කියන රසල්ස් වයිප්. මෙයා තමයි ලංකාවේ උග්‍ර විෂම සර්පයා. මෙයාගේ තියෙනවා විෂ වර්ග කීපයක්. එකක් තමයි ස්නායු විෂ තියෙනවා. අනිත් එක හිමොටොක්සින් කියලා රුධිරයට සම්බන්ධ රුධිරයේ මේ කැටිවීම වළක්වන විෂ තියෙනවා. ඊගාට වකුගඩු වලට බලපාන නෙෆ්‍රොටොක්සින් කියලා එකක් තියෙනවා. ඊගාට මාංශපේශි වලට බලන මයෝටොක්සින් කියලා එකක් තියෙනවා. ඒ මාංශපේශි වල සෛල විනාශ කරන්න පුළුවන්. කියන්නේ එතන මේ සෛලේ ජීවිතාවය නැති කරන්න පුළුවන්. හරි. එතකොට මේගොල්ලෝ සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට නයිට් ටයිම් කියන්නේ දවල් වරුවේ සර්ප දර්ශන වැඩි වාර්තා වෙන්නේ නැහැ. මේගොල්ලෝ රැයට පාරවල් වල එහෙම තමයි ගොඩාක් වෙලාවට ඉන්නේ. ණයටත් වඩා මෙයාගේ අර කාපු තැන ගොඩක් තරමකට ඩැමේජ් වෙන්න පුළුවන්. එතන ඒ විසහන්දා ඒ කාපු තැන ඉදි වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්. එතන ටික දවසක් යනකොට තියෙන සෛල මැරිලා ටිෂු නෙක්‍රොසිස් එකක් වෙලා ලොකු තුවාල එන්න පුළුවන් මේකට. ඊගාට මෙයාව මම නැත්නම් මෙයා මදවිස සතෙක් කරනවා. අරයත් එක්ක නිකන් පෙනුම ටිකක් සමානයි වගේ. ඔළුව ත්‍රිකෝණාකාරයි. හැබැයි ඇඟේ තියෙන වෛරම බැලුවොත් මෙයාගේ කළු වෛරමක් මැද්දේ තමයි අර පොඩි පැච් එකක් තියෙන්නේ. ඒක හොඳට පැහැදිලිව පේනවා. කළු තද රවුමක් වටේ තමයි ටිකක් ලා පාටට පැච් එක තියෙන්නේ. කුණකට්ටගේ ගත්තොත් එහෙම නැත්නම් කුණකට්ටුවක් පොළොත් පිස්සලා හිප්නාලේ ගත්තොත් එහෙම එයාගේ යන්නේ රවුමක් නැහැ. නිකන් කළු පැච් එකක් තමයි තැන් වල තියෙන්නේ. මේකේ උපවිශේෂ කීපයක්ම ලංකාවේ ඉන්න හිප්නාලේගේ ඒගොල්ලන්ගේ පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. පාට සහ අර නහයේ තියෙන අපයාට හම්ප් නෝස් වයිප් කියන්නේ ඔයගොල්ලන්ට බැලුවොත් පේනවා නහයේ තියෙන පොඩි උලක් වගේ එකක්. දැන් මේ රසල් වයිප් එකේ එහෙම නහයේ මේ උලක් ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. එයාගේ නහය බැලුවොත් එහෙම නහයේ චූටි උලක් වගේ එකක් තියෙනවා. අන්න ඒකයි මෙයාට හම්ප් නෝස් වයිප් කියලා කියන්නේ. මෙයා සාමාන්‍යයෙන් මද විස මෙයාගේ වෙන්නේ විශේෂයෙන්ම දැන් අර සිංහල භාෂාවෙන් කියලා දෙන කුණ කටුව කියලා. එතන ලෝකල් රියැක්ෂන් එකක් එතන කුණු වෙනවා. ඒක තමයි ඇත්තටම වෙන්නේ. කියන්නේ එයාගේ තියෙන විෂත් එක්ක එතන පරිසරයේ ඔක්කොම සෛල ටික මැරිලා විනාශ වෙනවා. කලාතුරකින් 100කට 5කට 6කට වගේ මෙයාගේ වකුගඩු හානි වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ හීමොටොක්සින් ඒ කියන්නේ රුධිර සම්බන්ධ විෂ යම් ප්‍රමාණයක් තියෙනවා. ඒකට අපි වෝඩ් එකේ බලන හෝල් බ්ලඩ් ප්‍රෝටීන් ටයිප් එක මෙයාගේ කොට් නොවි තියෙන්න පුළුවන්. හම්ප් නෝස් කියන. හැබැයි අර හම්ප් මේ රසල් සයිප් එක වගේ දිග වෙලාවක් කොට් නොවි තියෙන්නේ නැහැ. සහ මේ ලීගලි මෙති වෙන්නේ නැහැ. හෝල් බ්ලඩ් ප්‍රෝටීන් ටයිප් එක ප්‍රොබ්ලම් වෙන්න පුළුවන් අතරම බැලුවොත්. හම්ප් නෝස් කියන. ඊගාට මේ කරවලා තෙල් කරවලා නැත්නම් මගමරුවා කියලා කියන්නේ මෙයාට තමයි. මෙයා වගේම තමයි මෙයාගේ අනිත් එක්කෙනා. මේගොල්ලෝ කරන්නේ ස්නායු විෂ. මේගොල්ලෝ සාමාන්‍යයෙන් රාත්‍රියේ තමයි ඉන්නේ. මුගක් වෙලාවට මේගොල්ලෝ රෑ බිම නිදාගෙන ඉන්න අය තමයි හපන්නේ. මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි ලෝකල් රියැක්ෂන් එක ගන්න එක. හපපු තැන මුකුත්ම සලකුණක් හොයාගන්න බෑ. මුගක් වෙලාවට දත් පාරක් පේන්නේ නැහැ. ඒ තරම් සිවුම් පහරක් වදින්නේ. ටික වෙලා මේගොල්ලෝ විශේෂයෙන් මේගොල්ලන් මරණය සිද්ධ වෙන්නේ උස්ම නැවතුන.
ඒක තමයි මේ රෙස්පිරේටරි සෙන්ටර් එක අප්ලේ වෙනවා. ඊපස්සේ මේ ඉන්නේ සෝස් ස්කේල් වලින්. මෙයක් නිකන් අර අපේ පොළඟ වගේම තමයි. හැබැයි ඕගොල්ලන්ට පේනවා මෙයාගේ ඔළුව උඩ තියෙනවා මේ අර නිකන් කුරුල්ලෙක්ගේ කකුලක් වගේ එකක්. ඈ නිකන් ඔළුව උඩ කුකුලෙක් අඩිය තියලා වගේ. ඒකට කියන්නේ බර්ඩ් ෆුට් කියලා. ඒකෙන් තමයි මෙයාව අඳුරගන්නේ. ඈ අරයට වඩා ලොකු වෙන්නේ නැහැ. පොඩි. මෙයා වැලියෙම අතර තමයි ඔළුව විතරයි උස්සන් ඉන්නේ මොකක් වෙලා වගේ. අර ඔළුව උඩ ඉස්සරහා තියෙන කුකුලගේ කකුල වගේ ඔළුව උඩ තියෙන බර්ඩ් ෆුට් කියලා කියන්නේ. ඒකෙන් තමයි මෙයාව අඳුරගන්න ලේසි. මෙයාගෙත් අපේ අර තියෙන සාමාන්‍ය රසල්ස් කියන්නේ සාමාන්‍ය දාරපොළ ගැටපොළකගේ තියෙන විෂ ටික ඔක්කොම තියෙනවා. ස්නායු විෂ තියෙනවා, රුධිරගත විෂ තියෙනවා, මයොටොක්සින් කියන මාංශපේශී වලට යන විෂ තියෙනවා. සියලුම විෂ වර්ග තියෙනවා. නමුත් මෙයා සාමාන්‍යයෙන් පැතිරිලා ඉන්නේ මන්නාරම උතුර පැත්තේ තමයි ඉන්නේ. ඒකේ දර්ශන වාර්තා වෙනවා. නමුත් ලොකු ප්‍රමාණයක් නැහැ. මෙයාට මේ ඉන්දියාවේ කියන්නේ 8 අඩි බෙරියෙන් කියලා. ඒ කියන්නේ මෙයා කෑවොත් අඩියටයි යන්න පුළුවන් කියලා කියන්නේ. ඒ තරම් මෙයා විෂයි. මේ ඉන්නේ අනිත් කරවල අඳුරු කරවල මේ දෙන්නා වෙන් කරගන්න පුළුවන් අර ඇඟේ තියෙන වෛරල් වලින් පොඩක් ඒක ටිකක් අපහසු කාරණා. නමුත් දෙන්නගම එකම වගේ තමයි විෂ තියෙන්නේ. මෙයා තමයි මේ අපිට මදවිෂ සත්තුන්ගෙන් සාමාන්‍ය වැඩිපුර හම් වෙන අනිත් එක කෙනා පලාපුලක. එහෙම නැත්නම් ග්‍රීන් පිටඩ් වයිපර් කියනවා. මෙයා සාමාන්‍ය ගස් උඩ තමයි. දිවා කාලේ ගස් උඩ තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් මෙයාගේ සාමාන්‍ය අනතුරු වෙන්නේ අර කැලෑ වල යන අයට වෙනවා. අනිත් අය තමයි මේ කීර කොටු වල ඉන්නවා මේගොල්ලෝ. අර කීර කපන මිනිස්සුන්ගේ අත්කම්. ඒ වගේ තමයි කියන්නේ මෙයා ගහ වගේමනේ කොළ පාට හන්දා වෙන් කරලා අල්ලගන්න බැරුව වෙනවා. මෙයාගෙත් හිමොටොක්සින් ඒ කියන්නේ රුධිරගත විෂ තියෙනවා. ඕම කලාතුරකින් කපුගඩු හානි වලට වෙන්න පුළුවන්. නමුත් මෙයාගේ දර්ශන වලින් මරණ වාර්තා වෙලා නැහැ දැනට. එතකොට අපි දැන් මේක කතා කරන්න ඉස්සෙල්ලා බලමු දැන් සර්ප දර්ශන වැළැක්වීමනේ මගේ මාතෘකාව. කොහොමද සර්ප දර්ශනයක් වළක්වගන්නේ? දැන් ඒකනේ මුලින්ම prevention is better than cure කියලා හඳ මොකද කරන්න ඕනේ අපි අතට? සර්ප දර්ශන වළක්වගන්න. එක්ක සර්පය අපි ඉන්න තැනට ඇවිල්ලා කනවා. එහෙම නැත්නම් අපි සර්පය ඉන්න තැනට ගිහිල්ලා අනතුරු වෙන එකනේ. ප්‍රධාන වශයෙන් සර්පයෝ ගෙවල් වලට එන්න හේතුව. ගෙවල් වලට හැටමිය වටට වෙන්න හේතුව තමයි කැලේ අඩු වෙන එක. කැලේ අඩු වෙනකොට උන් ඉන්න තැන නැහැ. උන් එනවා. විශේෂයෙන් නයි. මීයෝ හොයාගෙන එනවා ස්ටෝ කාමර වලට. ස්ටෝ කාමර ආරෝමේ වලට එනවා. එහෙම තමයි හුඟක් වෙලාවට ඔය දර්ශන වෙන්නේ. අනිත් එක තමයි රැට. පාරේ යනකොට. එතකොට දැන් අපි මේ සර්පයෝ ඉන්න පළාතක ජීවත් වෙනවා නම් අපි දැනගන්න ඕනේ මේගොල්ලෝ ඇඳුරට උනහම තමයි එන්නේ. හරි. ඒකට කරන්න තියෙන එක දේ තමයි හැන්ද වෙන්න කලින් එළියේ තියෙන වැඩ ටික ඉස්සෙල්ලා ඉවර කරගන්න ඕනේ. රැය වෙලා කියලා රෙදියලේ රෙදි ටික ගන්න ගියොත් එහෙම එළියක් නැතුව ඔන්න ඉඳලා කන්න පුළුවන්. හොඳ ආලෝකයක් අරන් එළියට යන්න ඕනේ රැට යනකොට. ඒ කියන්නේ පේන්න. හරි. අනිත් එක එළියේ තියෙන වැඩ ලිඳ ගාවට යන දේ දැන් අපේ ගෙවල් වල නම් එළිය ළඟ තියෙනවානේ. සමහරව ඉන්නවා වතුර ගන්නට ඇහෙන දුර යන අය. මොකද සර්පයක් දෙනවනේ වතුර බොන්න. හැන්ද වෙනකොට ඒ හන්ද ඒ වගේ වැඩ ටික රැය වෙන්න කලින් ඉවර කරගන්න ඕනේ. දැන් එළියට යනවා නම් සෙරප්පු දෙකක් හරි සපත්තු දෙකක් හරි පලඳන්න ඕනේ. එයි ඒක අපි එහෙම කියන්නේ. දැන් සාමාන්‍යයෙන් සෙරප්පු දෙකක් නැතුව අපි පොළොවට අඩිය දිග්ගුවොත් පොළොවේ කකුල වදිනකොට අපේ සමනේ වදින යටිපතුල තියෙන සම. එතකොට ඇති වෙන කම්පණය හරි සුමටයි. කියන්නේ සොෆ්ට් නේ. ඝන දෙයක් උඩ සොෆ්ට් එකක් වදින්නේ. එතකොට ලොකු කම්පන තරංගයක් ඇති වෙන්නේ නැහැ. සෙරප්පු දෙකක් අපි දාලා ගියොත් හොඳ කම්පන තරංගයක් පොළොවේ වැදිනවා. දැන් සර්පෙින්ට කන්නේ නැහැ කම්පන තරංග උන්ට දැනෙනවා. දැන් අපි අඩිය තියෙනකොට ඒන කම්පන තරංගේ දැන් ඉස්සර මිනිස්සු අර කෝච්චි එනකොට එහෙම රේල් පාරට කන තියලා අහන්නේ ඒ වගේ සෑහෙන දුරක වපසරියක මේ අඩිය තියෙන සද්ද යනවා. සරප්පු දෙකක් දාලා අඩිය තියෙනකොට අපිට තේරුන්නේ නැතුවට. ඒක සර්පයට දැනෙනවා. එයා හිතුවේ පාරේ අයින් වෙනවා. තව එකක් තමයි ඉස්සර අපි කියන්නේ කෝට්ටක් කරන් යන්නේ අන්ධයට සර්පයි කන්නේ කියලා මිනිස්සු කතාවක් තියෙන්නේ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ අර සුදු සරේට යරන් යන්නේ. ඒක අපි වනවන යනකොට පොළවේ වදිනවනේ. ඒ කම්පන තරංගේ වටේට යනවා. එතකොට සර්පයෝ ඉන්නවනේ එතනින් අයින් වෙනවා. එතකොට මොන හරි එහෙම රැට යනවනම් කෝට්ටක් වගේ එකක් අරන් පොළොවට පටු කර කර යන්න පුළුවන්. අනිත් එක තමයි ඔය උච්චකාරණ කටයුතු කරනකොට නේ අනිත් වෙන එක. එතකොට ඇත්තටම සෙරප්පු දෙකක් කියන්නේ බූට් දෙකක්. කලඳගෙන කටයුතු කරන්න පුළුවන් නම් වඩා හොඳයි. අනිත් සර්ප දර්ශන මොකක් වෙලාවට එන්නේ මල් පෝච්චියස් ඉඳලා කුණ කට්ටෝලා. හරි? ගෙවල් වල ඇත්තටම මල් පෝච්චි වලට ඔයගොල්ලෝ පොල් මුඩු දානවා. ඒ වාසයට උන් සීතලට එනවා. එතකොට ඉතින් හොඳම දේ තමයි ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ග්ලව්ස් එක හරහා උඩ කන්න පුළුවන්. නමුත් විෂ එන්නත් තියෙන සැහැල්ලුවට අඩුයි. නේද? එහෙම එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. අනිත් එක පෝච්චි හරි මොන හරි ගියවට තියනකොට ටිකක් ස්පේස් එක තියලා තියන්න. කියන්නේ දැන් ළඟ ළඟ පෝච්චි හේතු කරලා උන්ට හැංගිලා ඉන්න පුළුවන්.
ටිකක් ඈතින් තිබ්බහම මේ සර්පයන්ගේ ස්වභාවික විලෝපිකයෝ ඉන්නවා. ඇටි කුකුලා මොනරා හරි. ඒගොල්ලෝ වෙවිලා ඒගොල්ලෝ කනවා. එහෙනම් අරගොල්ලන්ට හැංගිලා ඉන්න බෑ. එහෙනම් ගෙදර ඒවා තියෙනකොට ටිකක් ඈතින් තියන්න ඕනේ. ඊගොල්ලෝ කාරණාව තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ ගෙදරට අඩුම ගානේ මීටර 3ක්වත් එහාට කරන්න තනකොළ සීමාව කියලා. කියන්නේ ගොඩාක් අය සමහරු ලස්සනට ගේ අයිනටම තනකොළ වවනවනේ. එතකොට ඉන්නේ චූටි සර්පයෝ පත්තෑයෝ ගෝනුසුන්ට ගෙදරට එන්න හරි ලේසි. අර මීටර 3ක් විතර වගේ සීමාවක් ක්ලියර් කරලා තිබ්බොත් ඒ ටික ඒගොල්ලන්ට ලොකු බාධකයක්. ඒ තුරු ටික එනකොට කාක්කෝ දකින්නවා, ඇටි කුකුලෝ දකින්නවා. එහෙම විලෝපිකයෝ ඉන්නවා. ඔය සක්කුනේ විලෝපිකයෝ උන් ආහාරයට ගන්නවා. එහෙනම් උන්ට හැංගිලා ඉන්න බෑ. ගෙදරට නැවිලා තියෙනවා නම් අතු එහෙම, බාත් รู ම් එකකට එහෙම ඒක කපලා අයින් කරනවා. කියන්නේ පහළ දිගේ එන්න පුළුවන්. ඊගාලෙක ස්ටෝර් කාමර හදනවා නම් ස්ටෝර් කාමර වල මීයන්ට ඇතුල් වෙන්න බැරි වෙන්න හොඳට සීල් වෙන්න හදන්න ඕනේ. කොහොමද ගන්න. එතකොට මීයෝ ඉන්නේ නැහැ. සර්පයි ඉන්නේ. හරි. ඒ ටික තමයි ඇත්තටම වළක්ව ගන්න කියන එකට මට කියන්න තියෙන දේවල් ටික. එතකොට මොනවාද අපි ඇත්තටම සර්පය දැන් ওই ටිකක් වළක්වන්න කෑවා කියන්නකො. කාලා අප්පා මොකද කරන්නේ? ෆීල්ඩ් එකේදී ඇත්තටම. සර්පේ කාපු කෙනෙකුට අපි කියනවා ඉස්ස කලබල කරන්න එපා, බය කරන්න එපා කියලා. ඇයි? එහෙම කියලා. එහෙම කියන්නේ ඇත්තටම දැන් කලබල වුණාම මොනවද අපිට වෙන්නේ? අපේ ඇඟේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. රුධිර සංසරණ වේගය ඇත්තටම වැඩි වෙනවා. බය වුණාම. හරි? එතකොට ඇත්තටම දැන් කකුලේ විෂ කාලා තියෙනවනේ. රුධිර සංසරණයේ වේගවත් වුණොත් මොකද වෙන්නේ? ওই ටික ඇඟ පුරාම ඉක්මනටම යනවා. එහෙනම් රෝගියව සංසුන් කරනවා. බය වෙන්න එපා. පොඩි සතෙක් කාලා තියෙන්නේ අපි බලමු. හරි? කියලා සංසුන් කරන්න ඕනේ. ඊගාවට කරන්න ඕන පළවෙනි කාරණාව තමයි හොඳට ගලා යන ජලය. ගලා යන ජලය නැත්තම් මොකක් හරි ටැප් එකක් තියෙනවා නම් වඩා හොඳයි. සබන් ගාලා හොඳට හෙදිලා යන්න මේවා කරන්න. පුළුවන් නම් අතින් අතුල්ලලා ලී ටිකක් එතන යනවා නම් මිරිකලා යවන්න ඒ ටික. කියන්නේ ඉස්සර තියෙන ටික යන්න වඩා හොඳයි. ඉස්සර ඇත්තටම අපේ මිනිස්සු කරා මොනවාද දී බෑග් කරන්නේ නැතිලුවා. ඒක වැරදි කියලා මම හිතන්නේ. ඇත්තටම මේ ඒ කියන්නේ ඒ කාලේ ඇත්තටම සබන් එහෙම එච්චර තිබ්බේ නැහැ මිනිස්සු ගාව. ඒ මිනිස්සු දන්න විස බීජ නාශකයක් තමයි දෙහි. මේ මිනිස්සු කෑවා ඒක. දැන් අපිට ඊට වඩා හොඳ දෙයක් තියෙනවනේ සබන්. දෙහි අතුල්ලන්න ඕනේ නැහැ මම හිතන්නේ. සන්ලයිට් නම් වඩා හොඳයි. සබන් කෑල්ලක් කරන් හොඳට ගාලා හොඳට හෙදිලා යන්න විනාඩි 10ක්වත් වතුරේ අල්ලන් ඉන්න පුළුවන් වෙනවා නම් වඩා හොඳයි. ඊගොල්ලන්ට අපිට කරන්න තියෙන්නේ ඉමොබිලයිස් කරන්න. ඒ ඉමොබිලයිස් කරන්න කියන්නේ ඇත්තටම කකුල දැන් නමලා දිගාරනකොට මොකද වෙන්නේ? මාංශපේශි ක්‍රියාත්මක වෙනවා. එතකොට එතන තියෙන රුධිර ටික උඩට පම්ප් වෙලා එනවා. එහෙනම් විෂත් ටිකත් ඒකත් එක්ක උඩට එනවා. ඒක වළක්ව ගන්න තමයි කියන්නේ ඉමොබිලයිස් කරන්න. ඉමොබිලයිස් කරන්න කියන්නේ ඔයගොල්ලන්ට පතුරක් වගේ එකක් තියලා ලිහිල්ල ගැට ගන්න කියලා. හරි ඉස්සර කරා මේ අර කාපු දැනට උඩින් හදට මොකක් හරි රෙද් පටියක් එහෙම අරන් ගැට ගන්නවා. එතකොට ඇත්තටම වෙන්නේ මේ ඒ ගමන විෂ ගමන නම් අඩු වෙන බව ඇත්ත. නමුත් ඒක නොදන්නා කෙනෙක් කරාම වෙන්නේ කකුලට එන රුධිර වාහිනී ඒකෙන් කම්ප්‍රෙස් වෙනවා. ඒ කියන්නේ ආටීරියල් සප්ලයි එක නැති වෙනවා. එතකොට සර්පයාගෙන් බේරෙන්න පුළුවන් මේ සමහරට නමුත් කකුල නැති වෙනවා. ඊළඟට ඒකත් අපි දැනට ඇඩ්වයිස් කරන්නේ නැහැ. ඊගාවට තවත් මේකක් තිබ්බා මේ කාපු දෙන පියකින් කපලා ලියන්න දෙනවා. දැන් ඒකේ කිසි වැඩක් නැහැ කියන එක තමයි කියන්නේ. අනිත් එක දැන් එහෙම නොදන්නා කෙනෙක් කපනකොට එතන සමහරවිට ස්නායු කැපෙන්න පුළුවන්. රුධිර වාහිනිය කැපෙන්න පුළුවන් සමහරට ඒවයි මරණය වෙන්න පුළුවන්. ආටරියක් එහෙම කැපුණොත් ලේනවත් ගන්න බැරුව මැරෙන්න පුළුවන්. එතකොට ඒක ඊගාවට තවත් කට්ටියක් කරා විස ඉරුව කට කියලා. ඇත්තටම ඒක ලොකු වැදගත්කමක් නැහැ. අර ඉරුව කියලා විසක් ලොකුවට එළියට එන්නේ නැහැ. හැබැයි ඒක කරන පොස්සට අනුතුරුදායකයි. මොකද නියුපොස් එකෙන් යන්න පුළුවන් කටේ ඔරල් කැවිටි එක හා යන්න පුළුවන්. එහෙනම් ඒකත් දැනට ඇඩ්වයිස් කරන්නේ නැහැ. අපි කියන්නේ ඉමොබිලයිස් කරන්න වේදනාව තියෙනවා නම් පැනඩෝල් දෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මොනවා හරි ඒක තියෙනවා නම් දැන් අත කෑව කියලා. අතේ මොනවා හරි තියෙනවා වාලලු මුදු වගේ දේවල් තියෙනවා අයින් කරන්න කියනවා. විශේෂයෙන් දැන් ඔය කාන්තා පාර්ශ්වයේ මම දැකලා තියෙනවා මේ මහඟුල් මුද්ද එහෙම ගලවන්නෙම නැහැ. අර ඇඟිල්ලේ පාරයි දෙනකන් තියාගෙන ඉන්නවා. අත කාලා අත ඉදිමුණොත් තියෙන. ඕක ගලවන්නම බෑ. එතකොට ඊගාවට වෙන්නේ අර තුවාලේ ප්‍රශ්නේ පැත්තකට දාලා මේක ගලවන්න වෙනවා. ඒක ගොඩක් වේදනාකාරී. මෙතන කාලානේ තියෙන්නේ. අනිත් කාරණා මුලක් වෙලාවට ඕක මේ අර තුවාලේ ප්‍රශ්නෙත් එක්ක මේ ඕක අමතක වෙන්න පුළුවන් ડોක්ටර්ස්ලා කියනවා. කාටුණත් අමතක වෙන්න පුළුවන්. එහෙම වුණොත් වෙන්නේ ඇඟිල්ල නෙක්‍රොස් වෙනවා. සර්පයා කාලා බේරුණාට ඇඟිල්ල නැති වෙන්න පුළුවන්. එහෙනම් මොන හරි තියෙනවනේ ඒවා කලින්ම අයින් කරන්න. හරි? ඉස්සර තවත් එකක් තිබ්බා අත උඩට උස්සන් ඉන්නවා කියලා. ඒක දැන් කියන්නේ මොකද ඒකෙනුත් තියෙන ලේඩි එක ඉක්මනට එන එකනේ. ඉමොබිලයිස් කරලා ඒ තියෙන ලෙවල් එකේම තියන්න කියන එක තමයි අපි කියන්නේ. ඊට පස්සේ ස්පිරිතාලයට අරන් ඉන්න ඕනේ. හරි දැන් ස්පිරිතාලයට අරන් ආපුවම පොඩ්ඩක් දැන් නර්ස්ලා නම් මේක දන්නවා. මේ අනිත් කට්ටියත් ඉන්නවා චුට්ටක් කියනවා. දැන් ස්පිරිතාලයට අරන් ආපුවම මේ
එකපාරට බේත් දෙන්නේ නැහැ නේ. ඇයි එහෙම වෙන්නේ? දැන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් සර්පයක් මරාගෙන ආවා. මේ ඉස්පිරිතාලෙට මේ පොළඟෙක් ඉන්නේ. කාලක් තියෙනවා. මුකුත් කරේ නැහැ ඔහි ඉන්නවා. ඔය මේ ලේ එකක් ගත්තා විතරයි. එහෙම කියලා කියන්න පුළුවන්. එයි. එහෙම වෙන්නේ විශේෂ සර්පෙන්ගේ උනක් තියෙනවා. dry bite and wet bite කියලා අපි bite වර්ග දෙකකට වෙන් කරනවා. හරි? ඒකට හේතුව තමයි dry bite එකක් කියන්නේ දැන් හිතන්නකෝ මේ සතා දුවගෙන යනවා මේ ණය මීයක් පස්සේ දුවගෙන යනවා කියලා මීයට ගහනවා. උගේ තියෙන විස ටික ඔක්කොම එන්නත් කරනවා. එන්නත් කරලා ඔය චූටි වෙලාවේ අපිත් උතන අස්සට ගිහිල්ලා ඉඳලා අපිවත් දැකලා කෑවා. අපිට පෑගිලා කෑවා කියන්නේ එතකොට ඔය සතාගේ ඇත්තටම විෂ අඩුයි. මොකද කිබ්බ ග්‍රන්ථිය තිබ්බ විෂ ටික ඔක්කොම අර සතාට එන්නත් කරලා උ. එතකොට අපේ ඇඟට යන්නේ බොහොම සුළු විස ප්‍රමාණයක්. ඒක අපිට හානි කරන්න සමහරවිට මදි. ඒක අපි කියන ඩ්‍රයි බයිට් එකක් කියනවා. එතකොට තවත් සමහර වෙන සතාගේ ප්‍රමාණය ලොකු සර්පයෙක්ගේ විස වැඩි, කුඩා සර්පයෙක්ගේ විස අඩුයි. ඒක තවත් කාරණා. අනිත් එක පාරිසරික තත්ත්වය. වියලිකාව වලට සර්පයෙක්ගේ විස වැඩි. ඒක ඇත්තටම කියන්නේ වතුර අඩුයි, විස කන්සන්ට්‍රේට් වෙනවා. නැත්නම් පොඩි බිඳු දෙක තුනක ලොකු වෙනම එකක් තියෙනවා. හරි? අද දැන් සමහරලාට මේ පැත්තේ නම් ටිකක් වෙලාවට වයල් 20ක් විතර වගේ දෙන්න වෙනවා සර්පෙක් කාලා අප්පා. අපි ගම්පහ පැත්තේ වගේ බලනකොට වයල් 10ක් විතර දුන්නාම මුගක් වෙලාවට ඇති. ඒ කියන්නේ විස උගේ ගොඩක් තිබ්බට කන්සන්ට්‍රේෂන් එක අඩුයි කියන්නේ. හරි. එතකොට දැන් එහෙම හන්ද තමයි ඇත්තටම අපි බලන්නේ. එතකොට ඇයි දැන් කෙනෙකුට කියන්න පුළුවන් කමන්නේ දැන් සර්පයනේ කාලා තියෙන්නේ. විසනේ තියනවනේ. ඔක දෙන්න බැරිද? ඇත්තටම දැන් අපේ තියෙන ප්‍රතිවිෂ කොමන් එකක් තියෙනවා. සර්පයි කීප දෙනෙකුටම තියෙන විෂක් තමයි අපි ගාව තියෙන්නේ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ මේ ලංකාවට එන්නේ ඉන්දියාවේ හදන ප්‍රොඩක්ට් එකක්. ඒක ගොඩාක් පියුරිෆයිඩ් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ලෝ කොස්ට් ප්‍රොඩක්ට් එකක්. අඩු මුදලට ගන්න එකක් අපි ගාව තියෙන්නේ. මේකේ අපි කියන අසාත්මිකතා රේට් එක 60ක් විතර වගේ. හරි? ඒකෙම 10ක් විතර වගේ ඇනෆිලැක්සිස් කියන සිවියර් අසාත්මිකතා තත්ත්වයට යන්න පුළුවන්. හරි? හරියට ඒක කළමනාකරණය කරගත්තේ නැත්නම් ඒකෙන් මැරෙන්න පුළුවන්. ඉතින් ඒ හන්ද ඇත්තටම හොඳ ඇන්ටි වෙනම් එකක් අපිට තිබ්බනම් මේ ප්‍රතික්‍රියා ගොඩක් අඩු අපිට ඒක දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. බය නැතුව ඉක්මනට දෙන්න පුළුවන්. නමුත් මේකේ තියෙන ප්‍රශ්නේ සිවියර් ඇනෆිලැක්සිස් ඒ කියන්නේ සිවියර් අසාත්මිකතා එන්න පුළුවන් 10ක් විතර වගේ. ඒකෙන් මැරෙන්න පුළුවන්. ඒ හන්ද තමයි ඇත්තටම අපි ඉස්සෙල්ලාම ඇඩ්‍රිනලින් සබ්කට් දීලා තමයි මේක දෙන්න ගන්නේ. දැන් අලුත් එක රිසර්ච් එකක් හැටියට ගොඩක් පරිස්සමට තමයි ඇත්තටම මේ ඇන්ටි වෙනම් එක දෙන්නේ. මොකද ඇන්ටි වෙනම් එකෙන් ජීවිතේ නැති වෙන්න පුළුවන්. හරි? ඒක ඇත්තටම මම හිතන්නේ කට්ටියට පැහැදිලි කරා නම් එන ලෙඩුන්ට මම හිතන්නේ ඊට වඩා අවුට්කම් එක හොඳයි කියලා මම හිතනවා. හරි. එතකොට සර්පයෝ ගැන ඒකයි. දැන් අපි කතා කරා සර්පයෝ ජාති ටික අපි ගාව ඉන්න විස කට්ටිය. ඒගොල්ලන්ට අපි මොකද කරන්නේ කියන එක වළක්ව ගන්න විදිය. ඊගාට හොස්පිටල් එකට ආවම අපි කොහොමද කරන්නේ ට්‍රීට්මන්ට්ස් යන විදිය ගැන පොඩ්ඩක් කතා කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ සාර්ථක කෝර්ස් එක. මේගොල්ලෝ දන්න සතෙක් මේ දෙබර ඕනක්. හරි? එයාට කියන්නේ yellow jacket කියලා. ඒ කියන්නේ මෙයාගේ ඇඟ වටේම ජැකට් එකක් කියනවනේ මහ පාටේ. yellow jacket fly කියලා මෙයාට කියන්නේ අපි. මේ දෙබර. හරි? ඊගාවට මේ giant horned honey bee කියන එක තමයි බඹර wasp අපේ. ඊගාවට අපි දන්න සාමාන්‍ය Asian honey bee. හරි? මේ සාමාන්‍ය ඉන්න මී මැස්සා. ඊගාට මේ දඬුවල් මැස්ස කියන එක චූටි. ඔයගොල්ලෝ දැකලා ඉතින් ඒගොල්ලෝ මේ දෙකක් කියන ගොඩාක්. ඉතින් ඒගොල්ලන්ගේ මොනවාද ප්‍රශ්න වෙන්නේ? ඒගොල්ලන්ගේ විසක් නැහැ කි. ඒගොල්ලෝ විස නිපදවන කට්ටියනේ විස ග්‍රන්ථි නැහැ. ඒගොල්ලන්ගේ අර ටුඩේ අපිට විද්දාම ඒකේ තියෙන ප්‍රෝටීන් තියෙනවා. ඒකට අපි අසම්මික වෙනවා. ඒක තමයි වෙන්නේ. හරි දැන් ඔන්න ඊයේ ගොඩාක් පිරිසක් ආවා මම හිතන්නේ අපිට මේ දවස්වල ටිකක් පුලන් තියෙනකොට එහෙම වැඩි. මොකද ඒගොල්ලන්ගේ උඩ හෙල්ලෙනවා. එතකොට ඒගොල්ලෝ ඉතන අනතුරක් කියලා ඉතින් එතන ආලපාල හිටියොත් අපිට විඳිනවා. එතකොට අපි මොකද කරන්නේ දැන්? ඉඳලා ඉතලාවත් මොකද කරන්නේ? මේක ඇත්තටම අපි කරන්න ඕනේ අර විත අයින් කරන්න. අතින් අයින් කරන්න එපා කියලා ඇඩ්වයිස් කරනවා. මොකද අතෙන් දැනෙන්න පුළුවන්. එතකොට මේව පාරවල් දෙකක් වෙනවා. හරි? මොකක් වෙලාවට කියන්නේ මේ මොකක් කට්ටකින් පින් එකකින් ඒ විත අයින් කරලා දාන්න. පිටරටවල නම් ඇත්තට මිනිසුන්ට කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ තල්ලු කරලා දාන්න. ලංකාවේ මිනිසුන්ට තියෙන ඕන ATM කාඩ් එකකට තල්ලු දාන්න පුළුවන්. මේ පින් එකකින් එහෙම නැත්නම් ක්විස් එකක් තියෙනවා නම් ඇත්තටම ඒකෙන් අල්ලලා අදලා අයින් කරන්න පුළුවන්. හරි? විත අයින් කරනවා. ඊට පස්සේ දැන් සරපයි කාප් වෙලාවට ඇත්තටම මේ මම කියන්නත් බැරිම අයිස් එහෙම තියන්න අපි ඇඩ්වයිස් කරන්නේ නැහැ. මේකෙදි මොකද ඒකන විසක් තියෙනවා ඇඩ්වයිස් කරන්නේ නැහැ. මේගොල්ලන්ට අයිස් තියන්න පුළුවන්.
ඒ කාපු තැනට විදපු තැනට අයිස්. ඒක තිබ්බහම ඇත්තටම පේන් එක අඩු වෙනවා, සෙලින් එක අඩු වෙනවා, ඉන්ෆ්ලමේෂන් එක අඩු වෙනවා. අයිස් තියන්න පුළුවන්. ඊට පස්සේ විතයින් කරලා සබන් දාලා ඉස්සෙල්ලා හොදන්න ඕනේ. අර වගේම සර්පදර්ශනයක් වගේ හොඳට සබන් දාලා හොදලා මොන හරි තියෙන ටික අයින් වෙන්න. ඊට පස්සේ අයිස් එකක් තියෙන එක තමයි පුළුවන් හොඳම දේ. ඊට පස්සේ ඉතින් අපි වාට්ටුවේ දෙන ඇන්ටිහිස්ටමින් ඒ ටික ප්‍රෙඩිසිලෝඩ් ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. මේකේ ඇත්තටම කෙනෙකුට අහන්න පුළුවන් මේ මැස්සෝ විදලා ඉස්සර කියනවා බබරු 7ක් විද්දොත් නයිවිසයි මැරෙනවා. එහෙම කතා එහෙම තියෙනවනේ. ඇයි එහෙම කියන්නේ? බබරු විදලා මැරෙන්න බැරිද මිනිස්සු? මැරෙන්න පුළුවන්. මැරෙන්නේ ඇයි? ඇනෆිලැක්සිස්. ඒ කියන්නේ අසාත්මිකතාව සිවි අසාත්මිකතාවයට පත් වුණා. ඒගොල්ලෝ මැරෙන්නේ විසට නෙමෙයි. ඒ සතාගේ තියෙන ප්‍රෝටීන් වලට අපේ ඇඟෙන් දක්වන ප්‍රතිචාරය උග්‍ර වුණා. ඇනෆිලැක්සිස්. අනිත් මැරෙන්න පුළුවන් විදිය තමයි මේ සතා විද්දොත් එනවා අපේ. දැන් කමට විද්දොත් ඔයගොල්ලෝ දකින්නවනේ මෙහෙර විද්දොත් මෙතන පිම්බිලා එනවා. ඔය සතා විද්දොත් මේ උගුරට, මූණට, නහයට ඒ හරියට. එතකොට ඒ ටිකත් ඉදිමෙනවා. මේ එළිය වගේම ඇතුළත් ඉදිමෙනවා. බෙල්ලට එම් විද්දොත්. එතකොට මොකද වෙන්නේ? අපේ එයාවේක બ્લોක් වෙනවා. අපේ සසන මාර්ගය બ્લોක් වෙනවා. ඒක තමයි එතන මරණයට හේතුව. එක්ක සසන මාර්ගය બ્લોක් වෙලා එහෙම නැත්නම් ඇනෆිලැක්සිස්. හරි. එතකොට ඒගොල්ලන්ගෙන් නම් ඉතින් වළක්ව ගන්න තියෙන්නේ වළක්ව ගන්න ක්‍රම තියෙන්නේ කොහොම ටිකක් අඩුවෙන්. ඒ කියන්නේ මුන් ඉන්න තැනට යනවා නම් පුළුවන් තරම් ආවරණය වෙච්ච ඇඳුමක් අඳින්න කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ අත් දිගට ඇඳුමක්, කකුල් වලට යනකම් දිග කල්සමක්. හරි. පුළුවන් නම් මේ කොලර් එකක්, එල්ල හරියක් වෙහෙන් තරමට කොලර් එකක්, තොප්පියක්, මූණු ආවරණයක් වගේ දාගෙන තමයි යන්න කියන්නේ. මොන හරි මුන් ඉන්න තැනකට අපිට යන්න වෙනවා. අපි දන්නේ නැහැ නේ මේ වුණාට විදිනකොට. ඉතින් ඇඳුමක් හරහා උන්ට විදින්න බැරි කමක් නැහැ. නමුත් ඝනක ඇඳුමක් තිබ්බොත් පොඩි ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ විතේ තියෙන දිග විඳ ගන්න බැරුව වෙනවා. ඒ හන්දා තවත් ක්‍රමයක් කියනවා මේ රිපෙලන්ට්ස්ලා. ඒ කියන්නේ මදුරුවෝ එහෙම වෙනකොට පැංගිරි තෙල් අරගෙන එක ඉතින් මේ සත්තුන්ට ඒක එච්චර ප්‍රායෝගික නැහැ. නමුත් පිටරටවල වල නම් මේ ගොඩාක් ඒ දර්ශන තියෙන පැතිවල ඒවට රිපෙලන්ට්ස් තියෙනවා. දැන් ලංකාවේ නම් මම දන්න තරමට රිපෙලන්ට්ස් නැහැ. මේවට පැංගිරි තෙල් අරවම වලට නම් ලොකු ඉෆෙක්ට් එකක් නැහැ මුගේ. හරි. ඊට පස්සේ අපි පොඩ්ඩක් කතා කරමු අපිට හම් වෙන අනිත් සත්තු දෙන්නෙක් ගැන. මේ පත්තෑය. පත්තෑය සන්ධිපාදිකයෙක් විදිහට තමයි කරන්නේ. මද විෂ තියෙන්නේ මෙයාගේ. මෙයා කාපුවම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේවා බයිට්ස් එන්නේ ඔය නිදාගත්ත තැන් වල කොට්ටයට ඉඳලා ඇඳේ ඉඳලා එහෙම කාලා තමයි ඉන්නේ. මොකද මේගොල්ලන්ට පිටි දිගේ එහෙම නගින්න පුළුවන් නේද? මේගොල්ලෝ කාමර වලට ඇතුල් වෙනවා. අසුල ඉඳලා ඔය රැඩ් නිදාගත්තාම කාලා තමයි අපිට එන්නේ අත ඉදිවිලා. ලෝකල් රියැක්ෂන් එක තමයි ගොඩක් වෙලාවට එන්නේ. බොහොම කලාතුරකින් බහුගඩ වලට හානි වෙනවා කියලා කියනවා. නමුත් මම නම් දැකලා නැහැ. මුත් ලොකු ප්‍රතිවිෂක් මොකක්වත් අපි ගාව නැහැ. නමුත් කාලයත් එක්ක ඒක වේදනාවයි සිතිවිල්ලයි අඩු වෙන එක තමයි වෙන්නේ. පේන් කිලර්ස් තමයි පාවිච්චි කරන්නේ. මෙයා තමයි ලංකාවට ආව අලුත්ම මේ ගොඩට එකතු වෙච්ච එකනා. හොටෙක්කා ඔඩුලස් එහෙම නැත්නම් ඉන්දියාවේ රතු බෝනුස්සා කියලා කියනවා. මෙයා දැන් ගොඩක් පැතිරලා ඉන්නවා යාපනය පැත්තේ. අපි හිතන්නේ මෙයා ඉන්දියාවේ ඉන්දියානු සාමසාධක හමුදාවත් එක්ක කියලා. සහ මොන හරි මොහොතේදී සිදුවෙන ගනුදෙනුත් එක්ක ආවා කියන එක තමයි අපි හිතන්නේ. මෙයාට ඉන්දියාවේ රතු බෝනුස්සක් වට අපි ලංකාවේ කියන්නේ සුදු බෝනුස්සක් කියලා. පොඩ්ඩක් අපේ ඉන්න කෙනා ගොඩක් කළු විනේ යන ඉන්නදී මොකද සුදු කියනවා නැත්තේ. මෙයාගේ තියෙනවා ස්නායු විෂ. මෙයාගේ දර්ශනයෙන් අපේ කියන්නේ අපි දන්නවනේ ස්නායු පද්ධතියක් තියෙනවා. ඔටෝනොමික් නියුරෝන්ස් කියලා જાතියක් තියෙනවා. ඒකට තමයි මෙයාගේ විෂ බලපාන්නේ. එතකොට අපේ හෘද ස්පන්දන වේගය අඩාල වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒකෙන් තමයි මුගක් වෙලාට මේගොල්ලන්ගේ මරණය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එරිත්මියාස් ඇවිල්ලා හෘද ස්පන්දන වේගය වෙනස් වෙනවා. අනිත් කලාතුරකින් වෙන්න පුළුවන් තමයි පැන්ක්‍රියස් එකට බලපාන්න පුළුවන් මේගොල්ලන්ගේ විෂ. පැන්ක්‍රියටයිටිස් එකක් ඇවිල්ලා තමයි මැරෙන්න පුළුවන්. මෙයාගෙන දර්ශන ගොඩක් දැනට ලංකාවේ වාර්තා වෙනවා. මම හිතන්නේ 1990 ගණන් වල ඉඳන් තමයි මෙයාගේ වාර්තාවෙම තියෙන්නේ. දැන් මේකට මම දන්න තරම දර්ශන මරණ 20ක් විතර වගේ මෙයාගෙන් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ මේ සුදු බෝනුස් වගේ. අනිත් එක තමයි මේ දිවි මකුළුවා. දිවි මකුළුවෝ ඉතින් කැලෑවල තමයි ඉන්නේ. මුගක් වෙලාවට ගෙවල් ආශ්‍රිතව නැහැ. මේගොල්ලන්ගෙත් වේදන විෂ තියෙන්නේ මේ දර්ශනය තන වේදනාව ඇති වෙන්න පුළුවන්. කලාතුරකින් මේගොල්ලන්ගේ මේ විෂත් එක්ක හෘද ස්පන්දන වේගය වෙනස් වෙන ඒවා සහ මුදිරගත විෂ යම් ප්‍රමාණයකට එන්න පුළුවන් කියලා කියනවා. නමුත් ලංකාවේ දිවි මකුළුවා දර්ශනය කරලා මුකුත් මරණ වාර්තා වෙන්නේ නැහැ. ඔය මැරෙන්න පුළුවන් විදිය තමයි ඇනෆිලැක්සිස්. ඒ කියන්නේ අසාත්මිකතාවය. මෙයාගේ ප්‍රෝටීන් වලට. මිසක් මෙයාගේ විෂ වලට මැරිච්ච කවුරුවත් නැහැ අතටම.
එන්නේ අසාත්මිකතාවය ඇවිල්ලා මේගොල්ලෝ මරණයටපත් වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම මට කියන්න ඕනේ. මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න බලන්න. කර්මදර්ශනය ගැන. තියෙනවද හරියට? මේ බ්‍රෙස්ට් මිල්ක් වල ඔක සෙක්‍රීට් වෙනවා කියලා ඇත්තටම අපි දන්නේ නැහැ. කවුරුත් ඔක ලොකුවට ඇනලයිස් කරලා බලලා නැහැ. නමුත් කියන්නේ විෂය අගපුරාම කියන්නේ දැන් විෂ සහිත සර්පෙක් කාවම ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. කියන්නේ දැන් ඕක මේ සෙක්‍රීට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක පුරාම අපේ යනවනේ. ඒකට බ්‍රෙස්ට් මිල්ක් වලට යන්න පුළුවන්. ඒකට ඇත්තටම මේ මම හිතන්නේ ඒක ඔය කියන කතාව හොඳයි. ඇත්තටම ඒ කියන්නේ විෂ සහිත සර්පෙක් කෑවනම් පොඩ්ඩක් ඒක අවොයිඩ් කරන එක හොඳයි. කියන්නේ උග්‍ර විෂ සර්පෙක් කෑවනම් මොකද මද විෂ සර්පයෙන් එක නම් අපි කවදාවත් එහෙම කියලා නැහැ. බ්‍රෙස්ට් මිල්ක් වලට යන්න පුළුවන්. මම දන්න තරමට නම් ඇනලයිස් කරලා බලලා නැහැ. නමුත් මම ඒක පොඩ්ඩක් හොයලා බලන්න.